ඔන්නවා හිතනවා ඔයාලා බලන්න ඇති කියලා මම කලින් ගෙනාවු සුපිරිම මයින්ඩ් බ්ලෝයින් එක්ස්ප්ලේන් ටික. ඉතින් ඔයාලා ඉල්ලලා තිබ්බා මෙන්න මේ චිත්‍රපටි වලත් එක්ස්ප්ලේන් ගේන්නකො කියලා. ඔන්න අද තෝරගත්ත ඔයාලා ඉල්ලපු සුපිරිම කල් ක්ලාසික් එක මේ එක්ස්ප්ලේන් එකක් ගේන්න ඕනේ කියලා. ඉතින් මොකද්ද මේ කල් ක්ලාසික් එක? අද තෝරගත්තු චිත්‍රපටිය තමයි සුපිරිම මයින්ඩ් බ්ලෝයින් ෆිල්ම් එකක් වුණු ෆයිට් ක්ලබ් ගැන කතා කරන්න බැරි හේතු දෙකක් තියෙනවා. දන්නවනේ ටයිලර් අපිට දාපු නීති දෙක. ෆයිට් ක්ලබ් ගැන ඔයාලට කොතනකවත් කතා කරන්න බෑ. ඉතින් ඔන්න ෆයිට් ක්ලබ් එකේ පළවෙනි නීති දෙක කඩන්න තමයි මම අද යන්නේ. මේ ෆයිට් ක්ලබ් ගැන සම්පූර්ණයෙන්ම මම අද කතා කරනවා ඔයාලත් එක්ක. ඉතින් එකතු වෙලා ඉන්න මාත් එක්ක මේ අද ඩේවිඩ් ෆින්චර් තමයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ අපි හැමෝම ආදරය කරන බ්‍රැඩ් පිට්, එඩ්වර්ඩ් නෝර්ටන්, හෙලෙනා බොන්හම් කාටර්. ඉතින් මේ මම අග ඉඳන් මුලට තමයි චිත්‍රපටය පැහැදිලි කරන්න අද තෝරගත්තේ. මේ අද පැහැදිලි කරගෙන යන්නේ. ඊට කලින් මුලින්ම කියනවානේ ෆයිට් ක්ලබ්. මේ ඇයි මිනිස්සෙක්ට ෆයිට් ක්ලබ් එකක් ඕන වෙන්නේ මේ සමාජ ජීවිතේදී? ෆයිට් ක්ලබ් එකේ චිත්‍රපටයක් ඇයි ෆින්චර් නිර්මාණය කරන්නේ? ඇයි ප්‍රේක්ෂකයාට ෆයිට් ක්ලබ් එකක් ෆින්චර් පෙන්වන්නේ? ඒක ගැන මම ටිකක් කියලා ඉන්නම්. මේ ෆයිට් ක්ලබ් එකක් ඕන වෙන්නේ ඇයි? මොකද මේ චිත්‍රපටිය නම් අපිට පේනවා නැරේටිව්නේ අධික මානසික පීඩනය. මෙයාගේ මානසික පීඩනයට ප්‍රධාන හේතුව තමයි ආර්ථිකමය ප්‍රශ්නයක්. මේ ඇමරිකාවේ මේ සංස්කෘතියක ගත්තාම ෆින්චර් වැඩිපුරම ඇඩ්‍රස් කරලා තියෙන්නේ ආර්ථිකමය ප්‍රශ්නය. හැබැයි අපේ රට ගත්තාම ආර්ථිකමය ප්‍රශ්නේ තියෙනවනේ. මේ පීඩනය ගොඩක් දෙනෙක්ට තියෙනවා. හැබැයි පොදුවේ අරගෙන මම කතා කරන්න මේ ෆයිට් ක්ලබ් එකට එන හැමෝම ලොකු පීඩනකින් විවිධ ප්‍රශ්න. මේ පොදු මිනිස්සෙක් ගත්තාම තියෙන ප්‍රශ්න අපි බලමුකෝ. ආර්ථික ප්‍රශ්න, දේශපාලන නිසා තියෙන ප්‍රශ්න, ඊළඟට අධ්‍යාපන ක්‍රමය, දෙමව්පියන්, ගුරුවරු, ඒ පීඩනය, මේ විවාහය පීඩනය, ඒ වගේම සම්බන්ධතා නිසා තියෙන පීඩනය, විශේෂයෙන්ම අධ්‍යාපන ක්‍රමය නිසා තියෙන පීඩනය, විභාග මානසිකත්වය නිසා තියෙන පීඩනය, සමාජ ක්‍රමය නිසා තියෙන පීඩනය, මේ සංස්කෘතිකමය පීඩනය, මේ විවිධාකාර පීඩනයන් තියෙනවා මිනිස්සුන්ට පොදුවේ ගත්තාම. මේ පීඩනය දරා ගන්න බැරි වෙන තැන මිනිස්සු ෆයිට් ක්ලබ් එකක් හොයා ගන්නවා. විශේෂයෙන්ම දැන් පසුගිය දවසක් කිව්වා ලංකාවේ අධ්‍යාපනය ලබන සිසුන් පිරිසෙන් 70% මානසික රෝගීන් කියලා. ඇයි මේ? මොකද බලෙන් දෙන්නේ මේ අධ්‍යාපන ක්‍රමය කියලා එකක් දෙන්නේ බලෙන්. මොකද තමයි ආස දේවල් නෙමෙයි මේ කරන්නේ. තමන් ආස දෙයක් කරන්න හම්බෙන්නේ ජීවිතේ ඉපදුම දවසේ නම් මේ හිතලා බලන්න පොඩ්ඩක් 100ට එකක්වත් මරණ මොහොත වෙද්දි මිනිස්සේ විශේෂයෙන්ම තුන්වෙනි ලෝකේ රටක ඉපදෙන මිනිස්සේ 100ට එකක් කරලා තියෙනවා තමන් ආස දෙයක්. 99%ක්ම කරන්නේ දේශපාලන ක්‍රමය, අධ්‍යාපන ක්‍රමය, දෙමව්පියන්, ගුරුවරු, රූපවාහිනී ප්‍රෝග්‍රෑම්, ඇඩ්වර්ටයිස්මන්ට්, ජ්‍යොතිර්වේදී, මේ වටපිටාව, සමාජ ක්‍රමය, සංස්කෘතිය, මේ සියල්ල වටේ ඉන්න පිරිස මැත්තේ තමයි තමන්ගේ ජීවිතේ ගොඩනගාගෙන තියෙන්නේ. අවසාන මොහොතේ මම මොකද්ද කරේ කියලා පසුතැවෙනවා. මොකද මේ සියල්ලම ගොඩනගන්නේ වටපිටාව මත. වටපිටාවට ඕන දේ තමයි තමන්ගේ ජීවිතය කියලා ගොඩනගාගෙන තියෙන්නේ. මේ නිසා මිනිස්සෙක්ට ෆයිට් ක්ලබ් එකක් ඕන වෙනවා. මේ අපේ කතාවේ ආර්ථිකමය ප්‍රශ්න නිසා නැරේටර්ගේ එයා තමන්ගේ පීඩනය පිට කරන්නේ ෆයිට් ක්ලබ් එක හරහා. එතකොට අපේ මිනිස්සු ෆයිට් ක්ලබ් දිහා බලුවොත් මේ මම කරන්නේ ෆයිට් ක්ලබ් එකක්. මගේ පීඩනය පිට කරන්නේ මම මයින්ඩ් බ්ලෝයින් චිත්‍රපට ටිකක් තෝරගෙන ඒව ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා පැහැදිලි කරගෙන. මේක එක්තරා ෆයිට් ක්ලබ් එකක්. එතකොට ඔයා ෆිල්ම් බලන්නේ ඒක ෆයිට් ක්ලබ් එකක්. ඔයා සමහර මිනිස්සු ඉන්නවා නවකතා පොත් ගත්තාම ඉවරනකම් කියවනවා. එයා කැමතියි පොත ඇතුලේ ජීවත් වෙන්න. ඒක ෆයිට් ක්ලබ් එකක්. එතකොට ක්‍රිකට් කියන්නේ ක්‍රීඩා කිරීම. මේ පිට්ටංගයට ගිහිල්ලා ක්‍රීඩා කරනවා. දිගටම ක්‍රීඩා කරනවා. ඒක ෆයිට් ක්ලබ් එකක්. එතකොට මේ විවිධ දේවල් ඩිසයින් කරන්න කැමතියි. එයා ඩිසයින් එක ඇතුලේ ඉන්නේ. එයා ලස්සන දේවල් ඩිසයින් කරනවා. ඒක ෆයිට් ක්ලබ් එකක්. සමහර අය කැමතියි වගා කරන්න. එයා පැලේ හැදෙන හැටි බලන් ඉන්නවා, පොහොර දානවා, වතුර දානවා, ඒ පළදාව නෙලා ගන්නකම් එයා කැමතියි ඒ ලෝකෙත් එක්ක ජීවත් වෙන්න. ඒක ෆයිට් ක්ලබ් එකක්. සමහර අය කඳුනගින්න යනවා, සමහර අය මූදේ ඩයිව් කරනවා, ඒ මාළු එක්ක තමයි ජීවත් වෙන්නේ. ඒවා ලස්සන බලනවා. සමහර අය කවි ලියනවා. මේ ඒවා ෆයිට් ක්ලබ්. ඒ කියන්නේ මේ ෆැන්ටසි ලෝකවල මිනිස්සු ජීවත් වෙනවා. මොකද යථාර්ථයට ආපු ගමන් ඒක තනිකර ගඳ ගහන කුණු ගොඩක්. මොකද හැමදේම ජීවත් වෙන්න වෙලා තියෙන අනිත් අයට ඕන විදියට. ඒකට මිනිස්සුන්ට දරා ගන්න අමාරු ඒ පීඩනය. ඒ නිසා මිනිස්සු ෆයිට් ක්ලබ් ගොඩනගා ගන්නවා. ෆින්ච් අපිට වෙන්නන්නේ අන්නේ කතාව. හරි එහෙනම්. එහෙනම් අපි දැන් කතාවට යමු. මම
කිව්වනේ අගේ ඉඳන් මුලට අද ෆයිට් එකක් පැහැදිලි කරන්න කියලා. කතාවේ ට්විස්ට් එක ඔයාලට මතක ඇතින අන්තිමටම අපි දැනගන්නවා ටයිලර් කියන්නේ අපේ නැරේටගේ විකල්ප පෞරුෂයක් කියලා. මේ හැබැයි මේ කතාවේ හැමතැනදීම අපිට හින්ට් දෙනවා. මම කිව්වනේ මේ මුළු කතාවම අපේ නැරේට හිතින් මවා එයාගේ මානසික පීඩනය නිසා ඉතින් මවාගත්තු දෙයක් කියලා මේ මුළු ෆයිට් ක්ලබ් කියන එකම. ඒක කොහොමද වෙන්නේ මම එකින් එක පැහැදිලි කරන්නම්. ටයිලර් කියන්නේ අපි අන්තිමට දැනගන්නවා කොහොමද නැරේටගේ විකල්ප පෞරුෂය කියලා. ඔයාලා හොඳට බැලුවොත් පේනවා ටයිලර් සහ මාලා එකිනෙකට ගොඩක් සමානයි කියලා. ඒ දෙන්නගේ ඇඳුම් සමානයි. ඒ වගේම ඒ දෙන්නගේ කෝට් එක සමානයි. ඒ දෙන්නගේ සමාන මුද්දක් තියෙනවා. ඒ දෙන්න සන්ග්ලාස් දානවා. ඒ වගේම මේ දෙන්න සිගරට් බොන විදිය පවා සමානයි. ඒ වගේම ෆ්‍රේම් ටු ෆ්‍රේම් බැලුවොත් පේනවා මේ දෙන්නගේ ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් පවා සමානයි කියලා. දැන් මේ ටයිලර් කියන්නේ කවුද? නැරේටගේ විකල්ප පෞරුෂය. එතකොට ටයිලර්යි මාලයි එකිනෙකට සමානයි නම් මාලා කියන්නේ කවුද? ඉබේම නැරේටගේ විකල්ප පෞරුෂයක් වෙනවා. එතකොට ඔයාලට මතක ඇති අර මාලා සියදි විනාශා ගන්න ඇති ටයිලර් ගිහින් බේර ගන්නවා. මෙන්න මෙතනදී ඒ දෙන්න හොටෙල් එකේ ඉඳන් එළියට එද්දි කණ්ණාඩියකින් ප්‍රතිබිම්බය පේන්නේ නැහැ. මෙන්න මේක ප්‍රධානම සාධකයක් මේ දෙන්න මවාගත්තු චරිත කියන්නේ. හැබැයි එක තැනකදී අර මේ බාත්රූම් සීන් එකකදී ටයිලර්ගේ ප්‍රතිබිම්බය අපිට පේනවා. ඒ වගේම අර බ්‍රෙස්ට් චෙක් කරද්දි බ්‍රෙස්ට් එක චෙක් කරද්දි මාගේ ප්‍රතිබිම්බය අපිට පේනවා. මෙන්න මෙතනදී වෙන්නේ මේ අපේ නැරේට එයාගේ හිතින් මේ පෞරුෂ දෙක වෙන වෙනම දකිනවා. මේ පෞරුෂ දෙක වෙන වෙනම ගොඩනගද්දි අන්න ඒ වගේ වෙලාවට ප්‍රතිබිම්බයන් අපිට දකින්න පුළුවන්. මේ වගේ චිත්‍රපටි කිහිපයකදී මෙහෙම විකල්ප පෞරුෂ ප්‍රතිබිම්බය පෙන්නනවා. ඒක වෙන්නේ මේ විකල්ප පෞරුෂ ගොඩනගන පුද්ගලයා එයාගේ මනසින් මේ විකල්ප පෞරුෂය වෙන වෙනම දකිද්දි තමයි ඒ මෙහෙම ප්‍රතිබිම්බයන් පේන්නේ. එතකොට තව සිදුවීමක් තමයි ලොන්ඩ්‍රි සීන් එක. අර මේ මාලා ගිහින් මේ ඇඳුම් ගන්න එතනදි ගන්නෙ පිරිමි ඇඳුම්. මේ නැරේටගේ ඇඳුම්. මේකත් මනසින් මේ වෙන සිදුවීමක්. ඒ කියන්නේ මෙයා නැරේට තමයි ඇත්තටම ගිහින් ඇඳුම් ගන්න. ඒ වුණාට එයා දකිනවා මාලා ගිහින් ගන්නවා. ඒ කියන්නේ මේ ස්ත්‍රී පෞරුෂය. එයාගේ ඇතුළේ ඉන්න මාලා පෞරුෂය ප්‍රමුඛ වෙලා තමයි ගිහින් ඇඳුම් ගන්න. ඒක තමයි එයා දකින්නේ මාලා ගන්නවා විදිහට. මෙයා දැන් ජීන්ස් නේ ගන්න ගිහිල්ලා මේ කලිසම් ගිහින් ගන්නවා. අරගෙන ඔයාලට මතක ඇති මාලා කියනවා එයා ගවුමක් ගත්තා කියලා. බොහෝ විට මේ ගවුම ගන්න නැත්තේ මේ කලිසම් විකුණලා. මෙන්න මෙතනදී පෙන්නන්නේ අර මේ අපේ නැරේටගේ ඇඟ ඇතුළේ ඉන්න ස්ත්‍රී පෞරුෂය ප්‍රමුඛ වීම කියන ස්ත්‍රීවාදී පෞරුෂය මේ පිරිමි පුද්ගලයා ඇතුළේ ඉන්න ස්ත්‍රීවාදී පෞරුෂය ප්‍රමුඛ වීමක් තමයි මේ අවස්ථාවේදී පෙන්නන්නේ. ඒකත් මනසේ වෙන සිදුවීමක්. ඒ අනුව මාලා කියන්නේ හිතින්ම වගත් පෞරුෂයක් කියලා අපිට හිතන්න පුළුවන්. ටයිලර් පෞරුෂය ප්‍රමුඛ වෙන තැන වලට මතක ඇතිනේ. ප්ලේන් එකේදී අර ප්ලේන් එක පුපුරනවා වගේ අපේ නැරේටරට දැනෙනවා. ඇත්තටම එතන මොකද වෙන්නේ? එතන වෙන්නේ මේ අර ප්ලේන් එක පුපුරන්න කලින් වලට මතක ඇති කළු පාට කළු ජාතිය ගැහණු කෙනෙක් නැරේටර එහා පැත්තේ ඉන්නවා. ඇත්තටම මෙතන ගැහණු කෙනෙක් නෑ. ඒකත් නැරේට මවාගත්තු එකක්. ඇයි එතන ප්ලේන් එක පුපුරනවා වගේ දැනෙන්නේ? ඔයාලට මතක ඇති ප්ලේන් එක පුපුරපු ගමන් එතන ටයිලර් එහා පැත්තේ ඉන්නවා වගේ පේනවා. ඇත්තටම එතනදී වෙන්නේ මාලා පෞරුෂය යටපත් වෙලා ටයිලර් පෞරුෂය ප්‍රමුඛ වීම. මේ මෙච්චර දවසක් මෙයාගේ මනසේ ප්‍රමුඛුනේ මාලා පෞරුෂය. ඒක තමයි එහා පැත්තේ ගෑනු කෙනෙක් ඉන්නවා වගේ මෙයාට පෙවුනේ. ඊට පස්සේ එකපාරට පිරිමි කෙනෙක් කියන්නේ ටයිලර් එහා පැත්තේ ඉන්නවා. ඒ කියන්නේ මාලා පෞරුෂය යටපත් වෙලා ටයිලර් පෞරුෂය ප්‍රමුඛ වෙන එක තමයි අර ලොකු ප්ලේන් එකක් පිපුරුවා වගේ මානසික පීඩනයක් මෙයාට දැනෙන්නේ. එයා වියවුල් වෙනවා ඊට පස්සේ. ඒක තමයි අර මේ එයාපෝට් එකේදී මෙයාට බෑග් එකක් මිස් වෙන්නේ. ඒ වගේම බෑග් එකේදී මෙයාට හම්බුන ඩිල්ඩෝ එකක්. ඇයි එහෙම ඩිල්ඩෝ එකක් හම්බෙන්නේ? මොකද මෙයා බෑග් එක පැක් කරද්දි බොහොම මේ ගොඩක් වෙලාවට මං හිතන්නේ මේ මාලා පෞරුෂය ප්‍රමුඛ වෙලා තමයි බෑග් එක පැක් කරලා තියෙන්නේ. මොකද ඩිල්ඩෝ පාවිච්චි කරන්නේ මාලා. ඔයාලට මතක ඇති ටයිලර් මාලා බේර ගන්න යද්දී ආයේ කාමරෙන් මේ වගේ මේ උපකරණයක් තියෙනවා. ඒ අනුව අපිට හිතන්න පුළුවන් මොකද ගොඩක් වෙලාවට හොටෙල් එකේ ඉන්නේ මාලානේ. මාලා පෞරුෂය ප්‍රමුඛ වෙලා තමයි මේ නැරේට හොටෙල් එකේ ජීවත් වෙන්නේ. ඒ අනුව මේ බෑග් එක පැක් කරලා තියෙන්නේ මාලා කියලා අපිට හිතන්න පුළුවන්. ඔයාලට මතක ඇති මේ මාලාගේ කැන්සර් එක චෙක් කරන්න නැරේට යද්දී මේ ඇයි ඒ කැන්සර් එක චෙක් කරන්න අවස්ථාවක් ඇති වෙන්නේ චිත්‍රපටියේ. මොකද දැන් ටයිලර් පෞරුෂය ප්‍රමුඛ වෙලා ඉන්නේ. මේ ටයිලර් පෞරුෂය ප්‍රමුඛ වෙද්දී අනිත් පෞරුෂය යටපත් වෙනවා. මෙන්න මේ නිසා තමයි මාලා මේ නැරේටර් එන්න කියන්නේ. කියන්නේ මේක වෙන්නේ මනස ඇතුලේ. මනස ඇතුලේ තමයි මේ සිදුවීම වෙන්නේ. ඉතින් මනසින්ම පණිවිඩයක් යනවා මාවෙල්ල බේර ගන්න කියලා. මෙන්න මේ වෙලාවේ තමයි නැරේට ගිහිල්ලා එයාගේ මනස ඇතුලේම තමයි මේ සිදුවීම වෙන්නේ.
ගිහිල්ලා මාලා පෞරුෂය බේර ගන්නවා. ඒ මාලා පෞරුෂය බේරගෙන එළියට එද්දිම බොබ්වත් හම්බ වෙනවා. මෙන්න මේ අවස්ථාව තමයි අපිට හිතන්න පුළුවන් ඉන්නේ බොබ් කියන්නේ මේ නැරේටගේ මනසේ ඇති වෙන විකල්ප පෞරුෂයක් කියලා. ඒකට තව හේතුවක් තමයි බොබ්ව හම්බෙද්දී වල මතක ඇති අර පිටියක දීලා තියෙනවා myself කියලා හතර පාර. මේකෙන් පෙන්වන්නේ මෙයාගේ මේ දැන් මෙයාගේ මනසේ තියෙන පෞරුෂයන්, මෙයාගේ ඇඟේ තියෙන පෞරුෂයන් හතර. ප්‍රධාන පෞරුෂය නැරේට, ඊළඟට ටයිල, මාලා සහ බොබ්. ඒ වගේම මේ බොබ් මේ වෙලාවේ හම්බෙද්දී මේ ක්‍රිම්සන් ඩෝනට් වගේම අර ජූස් එකකුත් අතේ තියාගෙන ඉන්නවා. මේ ඩෝනට් වගේ මේ ඔරෙන්ජ් ජූස් జాතිය බේබර් ස්ට්‍රීට් හවුස් එකේදී වගේම නැරේටගේ ගෙදරක් තියෙනවා. ඉතින් මේ වගේ සමාන දේවල්, මේ සමාන රෙෆරන්ස් තියෙන්නේ ගොඩක් වෙලාවට එකම ජාතිය, ඒ කියන්නේ එකම පෞරුෂයන් ළඟ. මේ අනුව මේ බොබ් කියන්නේ නැරේටගේ විකල්ප පෞරුෂයක් කියලා අපිට හිතන්න පුළුවන්. එතකොට ඇයි ටයිල පෞරුෂය මාලාව බේරගන්න යා මැරෙන්නේ නැද්ද? ඇත්තට මේක වෙන්නේ මේ නැරේටගේ මනස ඇතුළේ. මේ මාලා සියදිවි නසා ගන්න යනවානේ. ඇත්තට මේ මාලා නෙමෙයි නැරේට තමයි සියදිවි නසා ගන්න යන්නේ මානසික පීඩනය දරා ගන්න බැරුව. එතකොට මේ සිදුවීම වෙන වෙලාවේ මාලා පෞරුෂය තමයි නැරේටක ඇතුළේ ප්‍රමුඛ වෙලා ඉන්නේ. ඇත්තට මේ වෙලාවේ මාලා පෞරුෂය මැරෙනවා කියන්නේ නැරේටත් මැරෙනවා. ඔයාලට මතක ඇති නැරේට අර ડોක්ටර්ගෙන් බෙහෙත් ඉල්ලගන්නේ. මෙන්න මේ බෙහෙත් වැඩිපුර බීලා තමයි නැරේට සියදිවි නසා ගන්න යන්නේ. මේ වෙලාවේ මාලා මැරුණොත් මොකද වෙන්නේ? අනිවාර්යෙන් නැරේට මැරෙනවා. නැරේට මැරෙනවා කියන්නේ ටයිල පෞරුෂයත් ඉබේම මැරෙනවා. ඒ නිසා තමයි ටයිල පෞරුෂය ඉක්මනින් ප්‍රමුඛ වෙලා මාලා පෞරුෂය බේරගන්නේ. ඒ මාලා බේර ගන්නවා කියන්නේ ඉබේම නැරේටගේ ජීවිතේ බේරෙනවා කියන එක. ඒ නිසා තමයි ටයිල පෞරුෂය මාලාව බේරගන්නේ. ඉතින් මේ අනුව මේ හැමදේම මනස ඇතුළේ වෙන සිදුවීමක් කියලා අපිට හිතන්න පුළුවන්. අන්න ඒ වෙලාවේ තමයි අර මේ දෙන්නගේ ප්‍රතිබිම්බයක් නැහැ කියලා අපිට පෙන්වන්නේ. අන්න ඒ වෙලාවෙම ඔයාලට මතක ඇති අර පැරාමෙඩික්ස් ලෙද්දී මාලා බයෝ ඉන්ෆෙක්ෂියස් හියුමන් වේස්ට් කියලා. මෙන්න මේ රෙෆරන්ස් එක දන්නේ නැරේට සහ ටයිල පෞරුෂය විතරයි. මෙයා අර මේ දේ හොරකම් කරන්නේ නැද්ද? එතන බෝඩ් එක තමයි මේ ඉන්ෆෙක්ෂියස් හියුමන් වේස්ට් කියලා තියෙන්නේ. මේක කොහොමද මාලා දන්නේ? මේ ඔක්කොම එක්කෙනෙක් කියලා මං කිව්වනේ. මේ ඔක්කොම එක්කෙනෙක් නිසා තමයි අර එයාලා දන්න දේවල් අනිත් පෞරුෂයන් වලට ෂෙයා වෙන්නේ. ඒ අනුව හිතන්න පුළුවන් මේ පෞරුෂයන් තුනම එක්කෙනෙක්ගේ පෞරුෂයන් කියලා. එතකොට ඊළඟට තව ලොකු රෙෆරන්ස් එකක් තියෙනවා ෆිල්ම් එකේ මේ පෞරුෂයන් සියල්ලම එක්කෙනෙක්ගේ කියන්නේ. ඔයාලා මතක ඇති අර කොන්ඩම් හතරක් තියෙනවා පේනවා මේ කොමන්ඩ් එකක. මේ පෞරුෂයන් සංකේතවත් කරන තමයි මෙතන මේ කොන්ඩම් හතරක් දාලා තියෙන්නේ. එකක් නැරේටගේ ප්‍රධාන මේ සැබෑ පෞරුෂය, ඊළඟට ටයිල, අනිත් කෙනා බොබ්. එතකොට අනිත් කෙනා තමයි රේමන් කේ හේසල්. එයාත් ප්‍රමුඛ වෙන්න ඉන්න පෞරුෂයක්. එතකොට හැබැයි ස්ක්‍රිප්ට් එකේ තියෙනවා මෙතන 6ක් තියෙනවා කියලා. එතකොට අනිත් ප්‍රමුඛ වෙන්න ඉන්න පෞරුෂ කවුද? මෙතන පිරිමි පෞරුෂය ප්‍රමුඛ වෙන්න ඉන්නේ අර බාටෙන්ඩර් සහ ජෙරාඩ් ලෙටෝගේ චරිතය. ඔයාලට මතක ඇති එයාලටත් ටයිලර් අර අතර සංකේතයක් දීලා තියෙනවා. ඒ සංකේතය දෙන්නේ සාමාන්‍ය ප්‍රමුඛ වෙන්න ඉන්න චරිතවලට. මෙන්න මේ චරිත 6 තමයි ප්‍රමුඛ පෞරුෂ කියලා හිතන්න පුළුවන් පිරිමි පෞරුෂ 7. මාලා කියන්නේ ස්ත්‍රී පෞරුෂයක්නේ. මෙන්න මේ අනුව මේ සියල්ලම නැරේටගේ මනසේ ඉන්න විකල්ප පෞරුෂයන් කියලා අපිට හිතන්න පුළුවන්. මම ඉස්සෙල්ලා කිව්වනේ බොබ් කියන්නේ විකල්ප පෞරුෂයක් කියලා. ඔයාලට මතක තියෙන නැරේට බලන chest expansion program. අන්න ඒකමද තමයි බොබ් කියන පෞරුෂය ගොඩ නැගින්නේ. එතකොට මම කිව්වනේ අර මාලාගේ ගෙදරින් නැරේට එද්දී අර ක්‍රිස්පි ඩෝනට් එක සහ ඔරෙන්ජ් ජූස් එක හම්බෙන රෙෆරන්ස් එක. එතකොට අනිත් එක තමයි මේ බොබ්ටයි මාලාටයි දෙන්නටම බ්‍රෙස්ට් වල ප්‍රශ්න තියෙනවා. මෙන්න මේකත් අර මගේ සමාන දේවල් විකල්ප පෞරුෂය අතර ෂෙයා වෙනවා කියලා. අන්න ඒකත් මේක රෙෆරන්ස් එකක් බොබ් කියන්නේ විකල්ප පෞරුෂයක් කියන්නේ. ඒතකොට අනිත් ප්‍රධානම දේ තමයි අර බොබ්ලා කරන වගේ වරදකට ඔළුවට වෙඩි තියයිද පොලිසියෙන්. මේ අන්න ඒකත් ඉතින් සාමාන්‍ය දැනීම. මේ වගේ දෙයකට සමාන ඔළුවට වෙඩි තියලා මරලා දාන්නේ නැහැ මිනිස්සෙක්ව. ඒ වගේම බොබ් වගේ ලොකු දේහධාරී ශරීරයක් තියෙන කෙනෙක්ව තනි පුද්ගලයෙක්ට පොලිසියලත් හොරෙන් පොලිස් නිලධාරියෙක් ඉද්දි මේ ගෙදරකට උස්සන් එන්න පුළුවන්. සාමාන්‍ය දැනීම. එහෙම කරන්න අමාරුයි. ඒ අනුව මේකත් ඉතින් මාවගත්තු දෙයක් කියලා හිතන්න පුළුවන්. එතකොට තව දෙයක් තමයි මේ සියල්ලම ඉතින් මාවගත්තු දෙයක් කියන්නේ. අර නැරේට ගෙදර පුපුරපු වෙලාවේ නැරේට ෆෝන් බොක්ස් එකකින් කෝල් එකක් ගන්නවා. ටයිලර්ට. හැබැයි ටයිලර් ආන්සර් කරන්නේ නැහැ. හැබැයි ටයිලර්ගෙන් ආපහු කෝල් බෑක් එකක් එනවා. ආපසු කෝල් එකක් එනවා. හැබැයි මේ ෆෝන් බොක්ස් වලට මේ කියන්නේ ඉන්කමින් කෝල් එන්න බෑ. ආපසු කෝල් ගන්න බැරි ෆෝන් බොක්ස් එකක් තමයි ඒක.
ඒ අනුව ඒ කෝල් එකත් හිතින් මාව ගත්තා කියලා හිතන්න පුළුවන්. මේ තමයි මම මේ හොයාගත්තු දේවල්. ඒ කියන්නේ මේ සියල්ලම මනසින් මාවගත්තු පෞරුෂය කියලා කියන්නේ. මම කිව්වට රේමන්ඩ් කේ හේසල් කියන්නේ ඇත්ත චරිතයක් නෙමෙයි කියලා. කියන්නේ විකල්ප පෞරුෂයක් කියලා. ඇයි එහෙම කියන්නේ? හේතුව ඔයාලට මතක ඇති ටයිලර් තමයි මේ මිනිස්සුව එයා වැඩ කරන තැනින් එලවලා දාන්නේ. මොකද ඒකට හේතුව ටයිලර් කැමති නෑ තවත් පෞරුෂ ප්‍රමුඛ වෙනවට. මේ චිත්‍රපටිය ඇතුලේ නැරේටර් ඇරුණාම ප්‍රධාන නම් තියෙන අය හොඳට බලනකොට ටයිලර්, මාලා, බොබ් සහ රේමන්ඩ් කේ හේසල්. මේ ප්‍රධාන නම් තියෙන සාමාන්‍ය ටික දෙනෙක්ට විතරයි. ඉතින් මේ වගේ නම් තියෙන අය තමයි විකල්ප පෞරුෂ කියලා අපිට හිතා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ටයිලර් කැමති නෑ මේ වගේ ප්‍රමුඛ වෙනවට. මොකද මාලත් කරදරයක් කියලා ඉන්නේ මෙයාට. ඒ නිසා තමයි ටයිලර් ගිහිල්ලා මෙයා බය කරලා එලවලා දාන්නේ. හරියට මෙයා මනස ඇතුලේ යටපත් කරලා දැමීමක් තමයි එතනදී වෙන්නේ. එතකොට මේ රේමන්ඩ් කේ හේසල් ඇරුණාම අර බාටෙන්ඩර් සහ මම කලින් කිව්වා වගේ ජෙරාඩ් ලෙටෝගේ චරිතය තමයි අනිත් ප්‍රමුඛ විකල්ප පෞරුෂයන් දෙක. ප්‍රොජෙක්ට් මේහැම් එකේ ප්‍රධාන වැඩ කොටසක් බාර දීලා තියෙන මේ දෙන්නට ඒකින්ද තමයි. ඒ දෙන්නගේ සමානකම් දෙකක් තියෙනවා. ඒ දෙන්නගේ මූණ කැඩිලා බිඳිලා ගිහිල්ලා තියෙන කියලා පේනවනේ. අර සමාන තොරතුරු එකිනෙකට ෂෙයා වෙන්නේ විකල්ප පෞරුෂයන් අතර විතරයි. ඒ දෙන්නගේ මූණු එක වගේ. ඒ වගේම මේ දෙන්නගේම අර අතේ සලකුණ තියෙනවා. ඒ අනුවත් ඒ දෙන්නත් සමාන මේ නැරේටර් විකල්ප පෞරුෂයන් කියලා හිතන්න පුළුවන්. එතකොට ක්ලෝයි අර ලෙඩක් හැදලා ඉන්න ගෑනු කෙනා මෙන්න මෙයාත් නැරේටර් විකල්ප පෞරුෂයක්. මොකද මම එහෙම කියන්නේ මොකද මෙයාටත් තියෙන්නේ මේ ලෙඩක්. මේ රෝගයක් තියෙනවා. අර බොක්ට රෝගයක් තියෙනවා. ඒ වගේම මේ කවුද අපේ මාලාටත් රෝගයක් තියෙනනේ. මෙයාටත් රෝගයක් තියෙනවා. අන්න ඒකත් එක මේ සමාන තොරතුරු ෂෙයා වීම. ඒ වගේම වල මතක ඇති මෙයා කියනවා මෙතනදී මෙයාගේ රෝගය අපිට කියන්නේ බොහෝ විට මැරෙන්න නෑ කැන්සර් එකක් හරි ඒඩ්ස් හරි වෙන්න පුළුවන්. ඒ වගේම මෙතනදී මෙයා කියනවා මෙයාට සෙක්ස් කරන්න ඕනේ කියලා. අර සෙල්ෆ් මේ ඉම්ප්‍රූව්මන්ට් දෙබස මාස්ටර්බේෂන් දෙබස මෙතනටත් දාන්න පුළුවන්. මේ ඒ දෙබසත් එක්ක ගත්තාම මෙයාත් අපේ නැරේටගේ විකල්ප පෞරුෂයක් කියලා අපිට හිතන්න පුළුවන්. මොකද මේ ස්ත්‍රීවාදී පෞරුෂය වගේම පුරුෂවාදී පෞරුෂනේ මෙයාගේ ඇතුලේ මේ ගැටුම තියෙන්නේ. මෙන්න මේ අනුව තමයි ක්ලෝයි මේ විකල්ප පෞරුෂයක් කියලා අපිට හිතා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට පේපර් ස්ට්‍රීට් හවුස් කියන්නේ ඇත්ත දැනක් නෙමෙයි. ඒකත් අපේ නැරේට මනසින් හදාගත්තු දැනක්. ඔයාලට මතක ඇති නැරේටගේ ගෙදර පිපුරුවාට පස්සේ එයාට අයිලට ගන්න කෝල් එකත් මනසින් මාගත්තු එකක් කියලා මම කිව්වනේ. ඒ වගේම එයා ඔයාලට මතක ඇති ටයිලර්ට කියනවා හොටෙල් එකක් හොයාගන්න ඕනේ කියලා. ඔව්. නැරේට හොටෙල් එකක් හොයා ගන්නවා. අර ෆිල්ම් එකේ පෙන්වනවා වගේ හොටෙල් ලින්ඩන් සහ හොටෙල් බ්‍රිස්ටල් කියලා හොටෙල් දෙකක් ඇත්තටම ලොස් ඇන්ජලිස් වල තියෙනවා. හැබැයි පේපර් ස්ට්‍රීට් හවුස් කියලා තැනක් නැහැ. මේක මනසින් මාගත්තු තැනක්. මෙයා හොටෙල් වල ඉන්නේ මාළක පෞරුෂයෙන්නේ. මාළක පෞරුෂය ප්‍රමුඛ කරගෙන තමයි මෙයා හොටෙල් වල ජීවත් වෙන්නේ. අපේ නැරේට. හැබැයි මෙයා පේපර් ස්ට්‍රීට් හවුස් කියලා තැනක් මේ හදාගෙන තියෙන ටයිලර් පෞරුෂය ප්‍රමුඛ කරගන්න වගේම එයාගේ ප්‍රොජෙක්ට් මේහැම් එක ක්‍රියාත්මක කරන්න එයාගේ මනස ඇතුලේ. මොකද ස්ත්‍රීවාදී පෞරුෂයයි පුරුෂවාදී පෞරුෂයයි දෙකම එක තැන තියන්නත් බෑනේ. මේ නිසා තමයි මෙයා මාලා පෞරුෂය ප්‍රමුඛ කරගෙන හොටෙල් වල ඉන්නේ. පේපර් ස්ට්‍රීට් හවුස් කියලා තැනක් වෙනම තනාගෙන ටයිලර් පෞරුෂය ප්‍රමුඛ කරගෙන ඉන්නේ. එතකොට ප්‍රොජෙක්ට් මේහැම් මේකත් මනසින් මාගත්තු දෙයක්. මේ ප්‍රොජෙක්ට් මේහැම් එකට එකතු වෙන සියලුම දෙනා වලට මතක ඇති බ්‍රේන් වොෂ් කරලා ගන්න. මොකද ටයිලර් පෞරුෂය කැමති නෑ මේ තවත් පෞරුෂයක් නැරේට ඇතුළේ ප්‍රමුඛ වෙනවට. එයාට ඕනේ මේ නැරේටගේ සම්පූර්ණ සැබෑ පෞරුෂය එයාගේ යටතට ගන්න. ඒ නිසා තමයි බ්‍රේන් වොෂ් කරලා නමක් නැතුව හරි අනන්‍යතාවයක් නැතුව ඔයාලා මේ කිසිම යුනික්නස් එකක් නැතුව මේ සියලුම මේ විකල්ප පෞරුෂයන් තනිකරම ප්‍රාථමික කරලා මේ ප්‍රොජෙක්ට් මේහැම් එකට බඳව ගන්න. මේ සියල්ලම මම අර කිව්වා වගේ දැන් ඔයාලට පැහැදිලි වෙන්නේ නැති මේ රෙෆරන්ස් මේ සියලුම සාධක එක්ක මේ ඔක්කොම මානසික පීඩනය නිසා මේ ආර්ථික මේ ප්‍රශ්නේ මානසික පීඩනයට පත් වුණු මිනිස්සෙකි මනස ඇතුළේ වෙන දෙයක් තමයි මේ ප්‍රොජෙක්ට් මේහැම් සහ මේ ෆයිට් ක්ලබ් කියන්නේ. මම කතා කරපු ටික ඔයාලට තේරෙන්නේ නැති කියලා හිතනවා. ඔන්න එහෙනම් මම කතා කරන්නේ දැන් මේ ෆයිට් ක්ලබ් චිත්‍රපටයේ දර්ශනය ගැන. ඒ කියන්නේ ෆයිට් ක්ලබ් කියලා එකක් ඇත්තටම සිදු වුණා නම් මොන වගේ දෙයක් වෙයිද කියලා. මම කියවනේ මේක මනසින් මාවක් දෙයක් කියලා. එහෙනම් ෆයිට් ක්ලබ් ඇත්තටම වුණා නම් මොකක් වෙයිද කියලා අපි කතා කරමු. මේකේ දර්ශනය ගැන. ෆයිට් ක්ලබ්. ඔයා මම වගේම මේ සියලුම මිනිස්සු සිස්ටම් එකේ වහලෙක්. අපේ නැරේට කියන්නේ සිස්ටම් එකේ වහලෙක්. මෙයා පොඩි කාලේ ඉඳන් දෙමව්පියන්ගේ වගේම අධ්‍යාපන ක්‍රමයේ ඉඳන් ඊට පස්සේ අටපහ ජොබ් එකක් කරගෙන ජීවත් වෙන අධික මානසික පීඩෙන් ඉන්සොම්නියා වලින් පීඩාව විඳින සිස්ටම් එකේ වහලෙක් තමයි මෙයා. ඔබවම ගත්තා අපි
අපි හැමෝම පුහුණු කරන්නේ පොඩි කාලේ ඉඳන් හැමෝම පරාද කරගෙන යන්න. විභාග මානසිකත්වයෙන් තමයි ජීවත් වෙන්නේ. හැමෝම පරාද කරගෙන අංක 1 වෙන්න. හොඳම වෙන්න. ලොකුම ජොබ් එක කරන්න. හොඳම ලොකුම ජොබ් එක කරලා මේ අංක 1 වෙන්න තමයි හැමෝම පුහුණු කරන්නේ. ඒ කියන්නේ Tamanට අස්සේ කරනවට වඩා අනිත් අයට ඕන විදිහට තමයි ජීවත් වෙන්නේ. ඒ කියන්නේ අපි ගන්න අනිත් අයට ඕන වාහනේ. අපි කන්නේ බොන්නේ අනිත් අයට ඕන විදිහට. අපි අඳින්නේ බලදින්නේ අනිත් අයට ඕන විදිහට. කොටින්ම කිව්වොත් අපි සැලකිලිමත් වෙන අනිත් අය අපි ගැන හිතන විදිය ගැන තමයි අපි සැලකිලිමත් වෙන්නේ. අපිට ඕන දේ ගැන නෙමෙයි. හරියටම කිව්වොත් අපි Apple ෆෝන් එකක් ගන්න මට Apple ෆෝන් එකකින් අනිත් අය කොච්චර පිළිගැනීමක් ලැබෙයිද කියලා. මට අවශ්‍ය ෆෝන් එක නෙමෙයි අපි ගන්න. මේ වගේ දේවල් තමයි මිනිස්සු ඉපදුන දවසින් ඉඳන් හිතන්නේ. හරියටම කිව්වොත් මිනිස්සු අවට දේවල් වලින් තමයි හැදෙන්නේ. ඒ කියන්නේ Tamanට ඕන දේවල් නෙමෙයි. මේ නිසා සිස්ටම් එකේ වහලෙක් වෙලා ඉන්නේ මිනිස්සු. ඒ වගේම මේ ගවර්න්මන්ට් එක ආණ්ඩුව හිතනවා මිනිස්සු යාලගේ වහල්ලු කියලා. හැබැයි ෆයිට් ක්ලබ් එකේ අපිට පෙන්නනවා සාමාන්‍ය ජනතාව අතේ තමයි බලය තියෙන්නේ කියලා. ජනතාවගේ නායකයා කියන්නේ ජනතාවගේ පාලකයා වගේම ජනතාවගේ සේවකයා. හැබැයි වර්තමානයේ ජනතා පාලකයන් හිතනවා මිනිස්සු කියන්නේ එයාලගේ වහල්ලු, එයාලගේ සේවකයෝ කියලා. මේ නිසා මිනිස්සුන්ව පාගගෙන ඉන්නේ. හැබැයි මේක හරි නෑ. මේක වැරදි. මිනිස්සු නැගිටින්න ඕනේ. මිනිස්සුන්ට සේවය කිරීම තමයි රජයේ වගකීම. මේක විනාශ වෙලා තියෙන්නේ මේ වර්තමාන සමාජයේ. ෆයිට් ක්ලබ් ඇතුළේ මේක පෙන්නනවා. මිනිසා තමන් ගැන හිතිය යුතුයි. ඒ කියන්නේ අනිත් අයට අනුව ජීවත් වීම කඩා බිඳ දැමිය යුතුයි. තමන් ගැන සිරිදිය යුතුයි. තමන්ට ඕන දේ තමයි ජීවත් වෙන්න ඕනේ. මේ තමන්ව අල්ලගෙන ඉන්න මේ බාහිර බලවේග ඔක්කොම බිඳලා දාලා තමන්ගේ ජීවිතය තමන්ට අවශ්‍ය මොකක්ද ඒක ફોකස් කරලා තමන්ගේ ආසාවන් පිනවීම තමයි කරන්න ඕනේ. තමන් වෙනුවෙන් ජීවිතයක් ගොඩනගීම තමයි ෆයිට් ක්ලබ් හරහා පෙන්වන්නේ. මේ මානසික පීඩිත සමාජයේ ජීවත් වෙන මිනිසා තමන්ට අත්‍යවශ්‍ය දේවල් ගැන හිතන්නේ නැතුව මේ බාහිර සමාජයෙන් විශේෂයෙන්ම ඇඩ්වර්ටයිස්මන්ට් වලින් මේ ටීවී ප්‍රෝග්‍රෑම් වලින් ජ්‍යොතිර්වේදීන් මේ දේශපාලන නීති රීති වලින් මේ දේශපාලකයන් විසින් කරන දේවල් වලින් තමන්ගේ ඔළුව පුරවගෙන මේ වලින් තමයි තමන්ගේ ජීවිතය හැඩගස්ස ගන්න හදන්නේ. හැබැයි මේ හැම බාධකයක්ම කඩලා බිඳලා දාන්න ඕනේ. තමන් නිදහස් වෙන්න ඕනේ මේ ධම්මවැල් වලින්. මේ ධම්මවැල් අතහැරලා දාලා නිදහස් වෙලා කුරුල්ලෙක් වගේ ඉදිරියට යන්න ඕනේ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ නිදහස හොයාගෙන යද්දී මේ නිදහසට ලිමිට් එකක් තියෙනවා. මේ නිදහස අසීමිත නොවිය යුතුයි. මොකද මේ නිදහස අසීමිත වුණොත් ඒකෙන් නොසිතූ නොවිරු විනාශයන් වෙන්න පුළුවන්. අන්න ඒක තමයි මේ ෆිල්ම් එකේ සෙකන්ඩ් හාෆ් එක අපිට පෙන්නන්නේ. කියන්නේ ටයිලර් පෞරුෂය කියන්නේ මේ දේශපාලන ක්‍රමය, අධ්‍යාපන ක්‍රමය, දෙමව්පියන්, ගුරුවරුන්, යාළුවන්, මේ ටෙලිවිෂනය, මේ ඇඩ්වර්ටයිස්මන්ට්, ආර්ථිකමය ප්‍රශ්න, වැටුප් විෂමතාවය වගේ ප්‍රශ්න සියල්ලම කඩලා බිඳලා දාන අපේ රැඩිකල් පෞරුෂය. මේ රැඩිකල් පෞරුෂය සමහර වෙලාවට ප්‍රශ්න ඇති කරනවා. මොකද අවුල් යවුල් ඇති කරන්න පුළුවන්. මේක හැම වෙලේම හරි නෑ. අපි හිතනවා මේ රැඩිකල් වීම මේ මාර විශිෂ්ට දෙයක් කියලා. හැබැයි මේක හැම වෙලේම විශිෂ්ට නෑ. මේකේ නොසිතූ නොවිරු ප්‍රශ්න ඇති කරන්න පුළුවන්. බොබ් පෞරුෂය මරණයත් එක්ක අපේ නැරේටර් මේක වටහා ගන්නවා. මේ රැඩිකල් කියන්නේ මේ හැම වෙලේම මේ විප්ලවයක් ඇති කිරීම හැම වෙලේම හරිම විසඳුම නෙමෙයි. ඊට වඩා වෙන පාරක් තියෙන්න ඕනේ කියලා අපේ නැරේටර් වටහා ගන්නවා. ඒ කියන්නේ අටපහ ජොබ් කරමින් මානසික පීඩනයෙන් මානසික ලෙඩෙක් වගේ ජීවත් වෙන අර නැරේටර්ගේ සැබෑ පෞරුෂයවත් මේ කිසිම ගවර්න්මන්ට් එක නැත්තම් මේ කිසිම සදාචාර ධර්මයක් තම දොයිදුවකට මායිම් නොකරන 100% ආතල්ලකින් ටයිලර් පෞරුෂයවත් මේ දෙකෙන්ම තමන්ගේ ජීවිතේට සතුටක් හම්බෙන්නේ නැහැ කියලා නැරේට වටහා ගන්නවා. මේ දෙකම මේ අසීමිත වීම නොවිය යුතුයි. මේ දෙකම සමබර විය යුතුයි ජීවිතයක් සාර්ථක වෙන්න නම්. ඒ කියන්නේ අවසානයේදී මේ අපේ නැරේට අපේ කතානායකයා වටහා ගන්නවා මේ පෞරුෂයන් දෙකම සම මට්ටමකට එන්න ඕනි කියලා. මේ චිත්‍රපටයේ ප්‍රධාන සාධකයක් තමයි ඩුවලිටි කියන එක. මේ ඩුවලිටි එක එන්නේ මෙන්න මෙතනදී. මේ නිසා තමයි මේ සැබෑ පෞරුෂය ටයිලර්ගේ විකල්ප පෞරුෂය අතර අවසානයේ ගැටුමක් ඇති වෙන්නේ. ඔන්න අපි චිත්‍රපටයේ අවසානයට එනවා. අවසානයේදී මේ පෞරුෂයන් දෙක අතර ගැටුම නිසා අපේ නැරේට තීරණය කරනවා විකල්ප පෞරුෂය මරලා දාන්න. මෙයා තවන්ටම වෙඩි තියා ගන්නවා ටයිලර්ගේ විකල්ප පෞරුෂය විනාශ කරලා දානවා.
මෙතනදී ඇත්තට මොකද වෙන්නේ? මෙතනදී වෙන්නේ අපේ නැරේට එයාගේ ශ්‍රේෂ්ඨතම බියට, එයාගේ තියෙන විශාලතම බියට මුහුණ දීම. කෙනෙක් තමන්ගේ විශාලතම බයට මුහුණ දෙනවා කියන්නේ එයා එයාගේ මේ ජීවිතේ වැදගත්කම අඳුනගත්තා කියන එක. ඒ කියන්නේ එයාගේ ජීවිතේ අරමුණ හොයාගෙන යන්න පටන් ගත්තා කියන එක. කෙනෙක් තමන්ගේ විශාලම බයට මුහුණ දෙන්න පුරුදු වුණා කියන්නේ එයාගේ ජීවිතේ ඉතුරු සියලුම කඩයින් පහු කරන්න එයා සූදානම් කියන එක. මේ අවසානයේදී අපිට පෙන්වන්නේ මේ ඇත්තටම නැරේටගේ සැබෑ පෞරුෂය, ටයිලර්ගේ මේ අර රැඩිකල් පෞරුෂයත් ඒ වගේම මාලාගේ ස්ත්‍රීවාදී පෞරුෂය, මේ සියලුම පෞරුෂයන් පුද්ගලයෙක් තුළ තිබිය යුතුයි. හැබැයි මේ එකක්වත් එකිනෙක පරයා නොයා යුතුයි. මේ සියල්ලම සමබරව පුද්ගලයෙක් සතුව තිබිය යුතුයි කියන එක තමයි චිත්‍රපටයේ අවසානයේ පෙන්වන්නේ. මේ ෆයිට් ක්ලබ් හරහා පෙන්වන්නේ පුද්ගලයෙක් මේ ජීවිතය ඇතුලේ මේ කම්ෆර්ට් නෑ කොහොමද මේ ලයිෆ් එක, මේ සමාජයේ කම්ෆර්ට් නෑ. බාහිර බලපෑම් ගොඩක් වෙනවා. මේ බාහිර බලපෑම් ඇතුලේ තමන්ගේ විශාලම බයට මුහුණ දීලා ජය ගැනීම තමයි ෆයිට් ක්ලබ්. හැබැයි මේ පෞරුෂයන් අතර තමන්ගේ සැබෑ පෞරුෂය හඳුනාගෙන විකල්ප පෞරුෂයන් සමබරව තියාගෙන ජීවිතයට මුහුණ දීම තමයි ෆයිට් ක්ලබ් හරහා පෙන්වන්නේ. මේ චිත්‍රපටයේ ප්‍රධාන සංකේතයක් භාවිත වෙන යින් යන් සලකුණ. සෙන් බුද්ධ ධර්මයේ යින් යන් සලකුණෙන් පෙන්වන්නේ සමබරතාව. ඒ කියන්නේ ආලෝකයේ තියෙන අඳුරක් තියෙයි, හොඳ තියෙන නරකක් තියෙයි කියන එක තමයි පෙන්වන්නේ යින් යන් සලකුණේ. මේ චිත්‍රපටයේ හැමතැනම ඩුවලිටි කියන එකේ තිබ්බා. ඒ කියන්නේ මේ සැබෑ පෞරුෂය සහ විකල්ප පෞරුෂය අතර ගැටුමනේ මේ චිත්‍රපටයේ පෙන්වන්නේ. මේ යින් යන් සලකුණ දාලා තියෙන්නේ ඒක තමයි. මේ අවසානයේ පෙන්වන්නේ සැබෑ පෞරුෂය, විකල්ප පෞරුෂයත්. ඒ කියන්නේ විඥානය, උපවිඥානය තමන් තුළ සමබරව තිබිය යුතුයි කියන එක තමයි ෆයිට් ක්ලබ් හරහා පෙන්වන්නේ. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. මේකේ මේ ආර්ථිකමය ප්‍රශ්නයක් ඇඩ්‍රස් කරනවානේ. ඒ කියන්නේ මේ මිනිස්සු සල්ලි නිසා ලොකු ප්‍රශ්නකින් මේ ෆයිට් ක්ලබ් එකේ අවසානයේදී කොහොමද අර බිල්ඩින් එක, ක්‍රෙඩිට් කාඩ් කම්පැනිස්, මේ ඉකොනොමිකට සම්බන්ධ බිල්ඩින් සියල්ලම උපුරවල දානවනේ. මේකෙන් වෙන්නේ මේ ණයගත්තු, ඒ කියන්නේ ණයගත්තු මිනිස්සුන්ගේ මේ සියලුම ඒ කියන්නේ account දත්ත ඔක්කොම ටික නැති වෙලා යන එක. මේක හරහා මේ මිනිස්සුන්ට නැවත නව ආරම්භයක් ලබා දීම සිදු කරනවා කියලා තමයි පෙන්වන්න හදන්නේ. කියන්නේ හැබැයි මිනිස්සු ආයේ ණය නොගෙන ඉඳී දන්නේ ඒකත් ප්‍රශ්නයක්. හැබැයි අපි ඒක පැත්තකට දාමු. හැබැයි මේ ක්‍රෙඩිට් කාඩ් වලින් සිදු කරන්නේ මිනිස්සුන් ණය උගලක හිර කරන එක. ඇත්තට මේ ව්‍යාපාරික මේ පන්තිය සිදු කරන්නේ මිනිස්සුන්ට ක්‍රෙඩිට් කාඩ් ලබා දීලා, මිනිස්සුන්ට මේ ලෝන් ලබා දීලා, ණය මේ වාරික ලබා දීලා, වාරික මට්ටමින් ණය ලබා දීලා කරන්නේ මිනිස්සුන්ව ණය උගුල් වල හිර කරන එක. මුළු ජීවිත කාලේ මිනිස්සු අටපහ ජොබ් කරමින් ඒ ජොබ් මේ ගන්න පඩිය ණය ලෝන් වලට කැපෙන්න, ක්‍රෙඩිට් කාඩ් වලට කැපෙන්න, එහෙම ජීවිතයක් ගත කරන්නේ. මේක ඇත්තටම කටුක ජීවිතයක්. මේ අවසානයේදී මේ සියලුම මේ ඉකොනොමිකට සම්බන්ධ ආයතන පුරවලා විනාශ කරලා පෙන්නන්නේ මේ උගලට අහු වෙන්න එපා කියලා. ඒකත් මේ ෆයිට් ක්ලබ් එක හරහා දෙන මේ එක්තරා කතාවක් පින්ච අපිට කියන. ඉතින් ෆයිට් ක්ලබ් හරහා කතා කරන්න තියෙන උපමනයි. ඉතින් මේ මම හිතනවා ගොඩක් කතා කරා කියලා ෆයිට් ක්ලබ් ගැන. තව මොනවා හරි චිත්‍රපටය ගැන ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් අහන්න කමෙන්ට් සෙක්ෂන් එකේ විදිහට. මොකද දිගු කතා බහක් නිසා තවත් දිගට ගෙනියන්න ඕන නැහැ කියලා හිතනවා මම. කමෙන්ට් කරන්න අනිවාර්යෙන් ප්‍රශ්න තියෙනවා නම් රියු බයි ක්ෂාත් දෙක දිගටම එකතු වෙලා ඉන්න. මේ වගේ සුපිරිම කතා බහක් එක්ක එකතු වෙන්න කැමති නම් මයින්ඩ් බ්ලෝවින් ෆිල්ම් ගැන දිගටම කතා කරන්න ලෑස්තිලා ඉන්නවා. සෙනසුරාදා උදේ 8 වෙද්දි මම එනවා සුපිරිම මයින්ඩ් බ්ලෝවින් ෆිල්ම් එකක් අරගෙන. මේ වගේ එක්ස්ප්ලেইন එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, අනිවාර්යයෙන්ම රිව්යු බයි ක්ෂාත් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඉක්මනින්ම හමු වෙන්න. See you soon.